ළමයි බන්ධන හා ව්‍යුහය ආශ්‍රිත බහුවර්ණ සාකච්ඡාවක් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මෙහි අරමුණ ඔබේ බහුවර්ණ දැනුම ඉහළ දැමීම. බහුවර්ණ ප්‍රශ්නට පිළිතුරු සාකච්ඡා කිරීමේදී අදාළ පිළිතුර සහ අනිත් පිළිතුරු ඉවත් කිරීමට හේතු ඒ ආශ්‍රිත වටපිටාව සම්පූර්ණයෙන්ම සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. අපි මේ කරන්න හදන්නේ බහුවර්ණ විශ්ලේෂණයක්. බහුවර්ණ විවරණය විශ්ලේෂණය කිරීමක් බලාපොරොත්තු වෙන්නේ. බලන්න පළවන ප්‍රශ්නය. ඇන්ටිමනි වටා F පරමාණු 5ක් ඇති ඍණාරෝපිත ප්‍රභේදයක්. මේ SB වටා ඉලෙක්ට්‍රෝන යුගල සැකස්මහන්නේ. බලන්න මේ වගේ අවස්ථාවකදී පිළිතුරු සොයා ගැනීමේදී ඇන්ටිමනි ආවර්ත වගුවේ කුමන කාණ්ඩයකට අයත් වෙනවද කියලා ඔබ දැන සිටින්න ඕන. ඒක තමයි ප්‍රධාන ප්‍රශ්නය. ආවර්ත වගුවේ 15 වෙනි කාණ්ඩයේ මූල ද්‍රව්‍ය නයිට්‍රජන්, ફોස්ෆරස්, ආසනික්, ඇන්ටිමනි, බිස්මත්. බලන්න SB නාරිජන්, ફોස්ෆරස්, ආසනික්, ඇන්ටිමනි, බිස්මත්. ඇන්ටිමනි ආවෘතවගේ 15 වන කාණ්ඩයේ මූල ද්‍රව්‍යයක්. පාලොස්වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය එනිසා මේ මූලද්‍රව්‍යයන්ගේ සංයුජත කවචයේ ඉලෙක්ට්‍රෝන 5 බැගින් තියෙනවා. ඒ හේතුවෙන් ඇන්ටිමනි 15 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් නිසා එහි සංයුජත කවචයේ ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 5යි. SB F5 ඍණ 2 ඇන්ටිමනි වටා ඉලෙක්ට්‍රෝන 5ක් ගන්න සංයුජත කවචේ. ෆ්ලෝරින් 5න් 5ක් ගන්න එක ගානේ. ආරෝපණය ඍණ 2ට 2ක් එකතු කරන්න ඉලෙක්ට්‍රෝන මුළු ගාන 12යි. ඉලෙක්ට්‍රෝන යුගල් 6යි. ඉලෙක්ට්‍රෝන 12 දෙකෙන් බෙදුවා යුගල් 6ක් එනවා. මධ්‍ය පරමාණු වටා ඉලෙක්ට්‍රෝන යුගල් 6ක් තියෙනවා. 6න් 5ක් බන්ධන SB ඇන්ටිමනි වටා බන්ධන 5යි මේ විදිහට. අපි F ලෙස බන්ධන ගත්තොත් මෙතන බන්ධන 5ක් තියෙනවා. මේ යනවා මේ ආකාරයට බන්ධන 5යි. විකර්ෂණ ඒකක 6න් විකර්ෂණ ඒකක 5යි ඉතිරි විකර්ෂණ ඒකක 1 සර. මේ යනවා ප්‍රභේදයේ හැඩය ගත්තොත් සමචතුරස්‍ර පිරමිඩාකාර. මේකේ ආරෝපණය පිටින් දාමු අපි. ආරෝපණය ඍණ 2. ප්‍රභේදයේ හැඩය හැවුවොත් සමචතුරස්‍ර පිරමිඩාකාර. ප්‍රභේදයේ හැඩය සමචතුරස්‍ර පිරමිඩාකාර. නමුත් මධ්‍ය පරමාණු වඩා ඉලෙක්ට්‍රෝන වල ව්‍යාප්තිය හැවුවොත් අශ්‍රතලීය. යුගල් 6යි. ඉලෙක්ට්‍රෝන වල ව්‍යාප්තිය අශ්‍රතලීය. ඉලෙක්ට්‍රෝන යුගල් 6ක් තියෙන නිසා ඉලෙක්ට්‍රෝන යුගල ව්‍යාප්තිය අශ්‍රතලීය. ඉලෙක්ට්‍රෝන යුගල ව්‍යාප්තිය අශ්‍රතලීය. ප්‍රභේදයේ හැඩය සමචතුරස්‍ර පිරමිඩාකාර. सम चतुरस्र पिरामिडाकार. समचतुरस्र पिरामिडाकार කියන්නේ මෙන්න මේ වගේ හැඩයක්.
මේ වගේ මේ මුළු චතුරස්‍රයේ මුළු වල F පරමාණු 4ක් තියෙනවා. මෙතන එකක් තියෙනවා. මේ F පරමාණු සමචතුරස්‍රයේ මැදේ තියෙනවා ඇන්ටිමනි පරමාණු. මෙතන SB මේ විදිහට බන්ධන සම්බන්ධ වෙන්නේ මේ ආකාරයට. සමචතුරස්‍ර පිරමිඩ ආකාරය. එසේනම් බලන්න මේ ප්‍රශ්නේ අපෙන් අහලා තියෙන්නේ බෙද මේ අයනේ ඇන්ටිමනි පරමාණු වටා ඉලෙක්ට්‍රෝන යුගල සැකසුම. අවසාන කවච ඉලෙක්ට්‍රෝන 5යි මෙතන 5යි 10යි මෙතන 2යි 12යි. ඉලෙක්ට්‍රෝන 12යි යුගල් 6යි අශ්වතලීය. මේ අනුව ඉලෙක්ට්‍රෝන යුගල ව්‍යාප්තිය අශ්වතලීයයි උත්තරය අංක 1. අණු දෙකෙහිම යුගල නෝ. මෙන්න මේක තමයි වැදගත් වාක්‍යය. යුගල නෝ ඉලෙක්ට්‍රෝන බැගින් ඇත්තේ. මේ වගේ වෙලාවක තෝරගන්න ආවර්ත වගුවේ 15 වන කාණ්ඩය, 13 වන කාණ්ඩය, 17 වන කාණ්ඩය, අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යා, ඔත්තේ සංඛ්‍යා 13 ඉලෙක්ට්‍රෝන 3යි, 15 ඉලෙක්ට්‍රෝන 5යි, 17 ඉලෙක්ට්‍රෝන 7යි. මේ වගේ ඔත්තේ සංඛ්‍යා 13 කාණ්ඩය, 15 කාණ්ඩය, 17 කාණ්ඩය. මෙන්න මේ කාණ්ඩවල අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන තියෙන්නේ 13 ඉලෙක්ට්‍රෝන 3යි, 15 5යි, 17 7යි. ඔත්තේ සංඛ්‍යා දෙකෙන් බෙදුවම එකක් ඉතුරු වෙනවා. ඒ නිසා මේ වෙලාවේදී 15 වෙනි කාණ්ඩේ නයිට්‍රජන් ඔක්සිජන් 16, සල්ෆර් 16, කාබන් 14, 14 15 16 කාණ්ඩ තියෙන. මෙතන තියෙන්නේ ඔක්සිජන් සල්ෆර් 16 කාණ්ඩය, කාබන් 14 කාණ්ඩය, අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 6 බැගින් මේකේ 4 බැගින්. මේ නිසා සංයුජිත කවචවල ඉලෙක්ට්‍රෝන සංඛ්‍යා ඉරට්ටේ සංඛ්‍යා මේවයි තියෙන්නේ. ඒ නිසා අපි සල්ෆර් ඩයොක්සයිඩ් වල ගණන් හැදුවොත් සල්ෆර් ඩයොක්සයිඩ් වල සල්ෆර් වල සංයුක්ත කවචයේ ඉලෙක්ට්‍රෝන 6යි, ඔක්සිජන් වල 6ව 2යි, O පරමාණු 2. එතකොට ඉලෙක්ට්‍රෝන 18යි. යුගල් 9යි. ඒ නිසා ඒව බලන් දෙයක් නැහැ. වියුග්ම ඉලෙක්ට්‍රෝන නැහැ, තනි ඉලෙක්ට්‍රෝන නැහැ. සල්ෆර් ඩයොක්සයිඩ් මේ බලන්න එන්නෝ 5යි, ඔක්සිජන් වටා 6යි. මෙතන එකතුව 11යි ඉලෙක්ට්‍රෝන. මේ අනුව මේ 11 දෙකෙන් බෙදලා ඉලෙක්ට්‍රෝන යුග්ම කරොත් මෙතනලා ඉලෙක්ට්‍රෝන යුගල් 5ක් එනවා. දෙකෙන් බෙදුවම 5යි, තව එකක් ඉතුරු වෙනවා. වියුග්ම ඉලෙක්ට්‍රෝන 1යි, යුග්ම නෝ වියුග්ම ඉලෙක්ට්‍රෝන 1යි, වියුග්ම ඉලෙක්ට්‍රෝන 1යි. අන්න තනි ඉලෙක්ට්‍රෝනය. මෙති තනි ඉලෙක්ට්‍රෝනය. මේ අනුව
ව්‍යුග්ම නැත්නම් යුගල නෝ ඉලෙක්ට්‍රෝනයක් තියෙන එක ප්‍රභේදයක් තමයි NO. අපි දැන් බලමු N පරමාණු එකක් තියෙන අණු තෝරගත්තා නම් හරියට හරි. N පරමාණු එකක් තියෙනවා නම් එතන ඉලෙක්ට්‍රෝන 5නේ තියෙන්නේ. මෙතන 6යි. 6 5 11යි. දෙකෙන් බෙදුවම 5 එකක් ඉතුරු වෙනවා. ඊගාට nitrogen dioxide. nitrogen dioxide තෝරගත්තොත් ඔබට පුළුවන් මේ බලන්න. nitrogen dioxide N වටා ඉලෙක්ට්‍රෝන 5යි. O වටා ඉලෙක්ට්‍රෝන 6ව 2යි. 16 වෙනි කාණ්ඩෙනේ ඉලෙක්ට්‍රෝන 17යි. යුගල් 8යි. ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන 1යි. මේ අනුව nitrogen dioxide වලත් තනි ඉලෙක්ට්‍රෝනයක් ඉතුරු වෙනවා. ඒ වගේම මේ nitric oxide වලත් තනි ඉලෙක්ට්‍රෝනයක් ඉතුරු වෙනවා. nitric oxide, nitrogen dioxide තනි ඉලෙක්ට්‍රෝන තියෙනවා. නමුත් N පරමාණු දෙකක් තියෙන ප්‍රභේදයක් ගත්තොත් N2O එක අතාරින්න වෙනවා. මොකද N පරමාණු දෙකක් තිබුණත් N එකක අවසාන කවචේ 5ක් තිබුණාට ඔත්තේ සංඛ්‍යාවක් තිබුණාට දෙකක් එකතු වීමේදී 10ක් වෙනවනේ. එතකොට N2O මේ බලන්න. N2O. එතකොට මෙතන 5ව 2යි. මෙතන 6යි. දැන් 16යි. ඉලෙක්ට්‍රෝන යුගල් 8යි. එතන ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන නැහැ. තනි ඉලෙක්ට්‍රෝන නැහැ එතන. එතන තනි ඉලෙක්ට්‍රෝන නැහැ. ඒ වගේම අපි දැන් සල්ෆර් ඩයොක්සයිඩ් ගත්තා, NO ගත්තා, NO2 ගත්තා, N2O ගත්තා. තර මේවායින් උත්තර පහේ සියලුම ප්‍රභේද සාකච්ඡා කළා. මේ වන විට මේ බලමු. සල්ෆර් ඩයොක්සයිඩ් යුගල් 9ක් තියෙනවා. ඒ වගේම NO මෙතන 6 5 11යි. ඒකේ ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝනයක් තියෙන NO. මේ NO2 12 5 17යි. එතන එක ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා. එක N එකක් තියෙන නිසා NO2. ඒ වගේම කාබන් මොනොක්සයිඩ් CO කාබන් වල 4යි. O වල අවසාන කවචය 6යි. සංයුජතා කවචය කාබන් 4යි. 14 වෙනි කාණ්ඩේ කාබන්, ඔක්සිජන් 16 වෙනි කාණ්ඩේ. ඉලෙක්ට්‍රෝන 10යි. යුගල් 5යි. මේ අනුව ඉලෙක්ට්‍රෝන ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන හමු වෙන්නේ N පරමාණු එකක් තියෙන. N පරමාණු එකක් තියෙන පළවෙනි එකේ NO හම්බ වෙනවා. දෙවෙනි එකේ N පරමාණු එකක් තියෙන මේ NO. මේකෙත් NO. ඊට අමතරව N පරමාණු එකක් තියෙන NO2. N පරමාණු දෙකක් තියෙන එකේ 5 5 10 වෙනවනේ. ඒ නිසා ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන එන්නේ නැහැ එතන. මේ අනුව ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන එන ප්‍රභේද දෙකක් තියෙනවා මෙතන. ඒ ප්‍රභේද දෙක තමයි NO සහ NO2. පිළිතුර අංක 3. අණු දෙකෙහිම යුගල නො ඉලෙක්ට්‍රෝන බැගින් ඇත්තේ. පිළිතුර අංක 3. ප්‍රශ්න අංක 30. අපි දැන් බලමු ප්‍රශ්න අංක 31. පහත දැක්වෙන ඒවායින් කුමන යුගලෙහි හැඩයන් වෙනස් විශේෂයන් ඇතුළත් වේද? පහත දැක්වෙන ඒවායින් කුමන යුගලෙහි හැඩයන් වෙනස් විශේෂයන් ඇතුළත් වේද? ඒ කියන්නේ හැඩ වෙනස් වීම. දැන් බලන්න පළවෙනි එක ප්‍රභේද දෙකේ හැඩ වෙනස් වන යුග්මය අහන්නේ අපෙන්. පළවෙනි එක ගන්න. පළවෙනි එක ගත්තොත් පළවෙනි එකේ තියෙන කාබන් ඩයොක්සයිඩ් නේ. ඒක රේඛීයයි. බෙරිලියම් වටා බන්ධන දෙකනේ තියෙන්නේ. යුගල් දෙකයිනේ. ඒකත් රේඛීයයි. පළවෙනි එකේ රේඛීය. රේඛීය. දෙවෙනි එක. දෙවෙනි එකේ ෆොස්ෆේට් බලන්න. P වටා මේ ඍණාරෝපණ.
මෙතන ද්විත්ව බන්ධන. චතුස්තලයයි බන්ධන ව්‍යාප්තිය. ඔක්සිජනයනය රින තියෙන ඔක්සිජන් මත. පැහැදිලි? තව සල්ෆේට්. ඒකේ ඔක්සිජන් මත රින ආරෝපණ තියෙනවා. අනිත් S1යි O1යි මේ විදිහට. ඊළඟට බලමු. තුන්වෙනි එක. මේ ප්‍රභේද දෙකම මධ්‍ය පරමාණු වටා යුගල් 4යි 4 පැත්තට චතුස්තලීයයි. දෙකේම හැඩ සමානයි. අපෙන් අහන්නේ ප්‍රභේද දෙකේ හැඩ වෙනස් වෙච්ච යුගලය. නයිට්‍රේට්. ඔබ මතක තියාගන්න නයිට්‍රේට් කාබනේට් තලීය බව. බන්ධන තුන ඉවරයි. මේ ඉතුරු බන්ධනය 10ක. නයිට්‍රේට් ඊට අමතරව සල්ෆයිඩ්. සල්ෆයිඩ් කියවම S8 මේ විදිහට S8 බන්ධන 3යි මේ විදිහට බන්ධන 3 ද්විත්ව බන්ධන 3 තලීයයි. ත්‍රියානති තලීය. ත්‍රියානති තලීය. හතරවෙනි එක බලන්න. HOBr නෑ HOBr ඔක්සිජන් මත එක සරයුක්ම දෙකක් තියෙනවා. මේ නිසා එක සරයුක්ම දෙකයි බන්ධන යුගල් දෙකයි හැඩේ කෝණිකයි. යට H2S සල්ප 16 වෙනි කාණ්ඩේ බන්ධන දෙකට දෙකයි ඉලෙක්ට්‍රෝන ඉතුරු 4 එක සරයුක්ම දෙකයි. මේ අනුව කෝණිකයි බන්ධන දෙකයි එක සරයුක්ම දෙකයි. ප්‍රභේදයේ හැඩය කෝණික ඊළඟ අවස්ථාව BCl3 සහ NCl3 බෝරෝන් 13 වෙනි කාණ්ඩයේ අවසාන කවච ඉලෙක්ට්‍රෝන 3යි. මෙන්න බන්ධන තුනම තලීය ත්‍රිකෝණාකාර නැත්නම් ත්‍රියානති තලීය. බන්ධන යුගල් 3යි. ඊළඟ අවස්ථාව NCl3 මේ N වඩා බන්ධන 3යි. සංයුජතා කවච ඉලෙක්ට්‍රෝන 5න් 3ක් බන්ධන ඉතුරු යුගල එකසර. හැඩය පිරමිඩ ආකාර. පිරමිඩ ආකාර. මේ අනුව මේ දී ඇති ප්‍රශ්නේ යුගල වශයෙන් තියෙන ප්‍රභේදවල හැඩ එකිනෙකින් වෙනස් වන්නේ මෙන්න මේ අවස්ථාවේදී විතරයි. මේක ත්‍රියානති තලීය, මේක පිරමිඩ ආකාර. කුමන යුගලයේ හැඩයන් වෙනස් වේද කියලා අහන්නේ. ඒතර යුගලයේ හැඩයන් එකිනෙකට වෙනස් වන්නේ අංක 5යි. මේ අනුව පිළිතුර අංක 5. බලමු ඊළඟ ප්‍රශ්නේ. මුහුම්කරණය පිළිබඳව සත්‍ය නොවන්නේ පහත සඳහන් කුමන ප්‍රකාශයද කියලා අහන්නේ. බලමු පළවෙනි එක. දෙන ලද මුහුම්කරණයකින් සෑදෙන මුහුම් කාක්ෂිකවලට එකම හැඩයක් ඇත. ඔව්. ඕනෑම මුහුම්කරණයකින් සෑදෙන මුහුම් කාක්ෂික වලට එකම හැඩයක් තියෙනවා. දැන් උදාහරණයක් හැටියට SP මුහුම්කරණය S1යි P1යි එකට එකතු වෙලා SP මුහුම් කාක්ෂික දෙකක් හැදුවොත් ඒ SP මුහුම් කාක්ෂික දෙකේ හැඩ එක හා සමානයි. S1යි P කාක්ෂික දෙක එකතු වෙලා SP2 මුහුම්කරණය වුණොත් SP2 මුහුම් කාක්ෂික තුනේ හැඩ එක හා සමානයි. S1යි P3යි එකට එකතු වෙලා SP3 මුහුම් කාක්ෂික හතරක් හැදුවොත් ඒ SP3 මුහුම් කාක්ෂික හතරේ හැඩ එක හා සමානයි. නමුත් SP මුහුම් කාක්ෂිකයට වඩා වෙනස් SP2 මුහුම් කාක්ෂික හැඩේ ඊට වඩා වෙනස්
sp3 මුහුම් කාක්ෂිකයේ හැඩය. ඒ කියන්නේ අවකාශයේ ව්‍යාප්තිය එකිනෙකට වෙනස්. sp ට වඩා sp2 වෙනස්, ඊට වඩා sp3 වෙනස්. නමුත් යම් මුහුම් කාක්ෂිකයක් ගත්තොත් sp3 ආකාරයේ මුහුම් කරණයකින් සෑදෙන මුහුම් කාක්ෂික හතරම ගත්තොත් ඒවා හැඩ සමානයි, ශක්තිය සමානයි. දෙන ලද මුහුම් කරණයකින් සෑදෙන මුහුම් කාක්ෂික වලට එකම හැඩයක් ඇත. හරියටම හරි. සත්‍ය නොවන්නේ කියලා අහලා තියෙනවා. මේක සත්‍යයි. ඒ වගේ මුහුම් කාක්ෂික වලින් ෆයි බන්ධන සෑදීමට ඉඩ ඇත. ළමයි. ෆයි බන්ධන හැදෙන්නේ P කාක්ෂික සහ D කාක්ෂික වලින් පමණයි. P කාක්ෂික පාර්ශ්වික අතිච්ඡාදනයෙන් ෆයි බන්ධන හැදෙනවා. D කාක්ෂික වලින් ෆයි බන්ධන සෑදෙන්න පුළුවන්. නමුත් උසස් පෙළේදී D කාක්ෂික සහභාගීත්වයෙන් ෆයි බන්ධන ගැන විශේෂයෙන්ම සාකච්ඡා කරන්නේ නැහැ. P කාක්ෂික වලින් පමණයි ෆයි බන්ධන සෑදීම ගැන කතා කරන්නේ. නමුත් ඉතින් D කාක්ෂික සහභාගීත්වයෙන්ොත් ෆයි බන්ධන හැදෙන්න පුළුවන්. P කාක්ෂික පාර්ශ්වික අතිච්ඡාදනයෙන් මේ සිග්මා බන්ධනයක් රේඛීය අතිච්ඡාදනය, සිග්මා බන්ධනය ලම්බකව P කාක්ෂික දෙක පාර්ශ්වික අතිච්ඡාදනයෙන් තමයි ෆයි බන්ධනයක් හැදෙන්නේ. හරියටම මුහුම් කාක්ෂික වලින් කිසියකටවත් ෆයි බන්ධන හැදෙන්නේ නැහැ. මේ අනුව සත්‍ය නොවන පිළිතුර මේ. සත්‍ය නොවන්නේ මේ ප්‍රකාශය. ඒ නිසා පිළිතුර අංක 2 වේ යුතුයි. අපි දැන් බලමු ඊළඟ අවස්ථාව. මේකේ sp2 මුහුම් කාක්ෂික අතර කෝණය 120යි. ඔව්. sp2 කිව්වා මුහුම් කාක්ෂික 3යි. මුහුම් කාක්ෂික 3 අවකාශීය ව්‍යාප්තිය මේ තලීය ත්‍රිකෝණාකාර. මේ මුහුම් කාක්ෂික sp2 අවකාශීය ව්‍යාප්තිය මේ විදිහට මුහුම් කාක්ෂික දිශාගත වෙලා තියෙන කෝණ 120යි. මේ කෝණ 120යි. ඒ වගේම sp3 මුහුම් කාක්ෂික ගත්තොත් sp3 කිව්වම මුහුම් කාක්ෂික හතරක් තියෙනවා. ඒ මුහුම් කාක්ෂික හතරේ අවකාශීය ව්‍යාප්තිය මේ වගේ 1යි 2යි 3යි 4යි. මේවා මේ විදිහට sp3 මේ sp3 මුහුම් කාක්ෂික අවකාශීය ව්‍යාප්තිය වෙන්නේ චතුස්තලාකාර. මුහුම් කාක්ෂික අතර කෝණය මේ දිශාගත වෙලා තියෙන්නේ. මුහුම් කාක්ෂික අතර කෝණය අංශක 109.5යි. අංශක 109.5යි. මේ අනුව sp2 මුහුම් කාක්ෂික අතර කෝණය 120යි. හරියටම හරි. හයිඩ්‍රෝකාබන වල සෑම කාබන් පරමාණුවකම මුහුම් කරණය වී ඇත. ඔව් හයිඩ්‍රෝකාබන වල හයිඩ්‍රෝකාබන ගත්තොත් මේ විදිහට මේ බලන්න මේ වටා බන්ධන 4ක්, මේ කාබන් එක වටා බන්ධන මේ විදිහට ද්විත්ව බන්ධනයක් වෙන විදිහට, මෙතන ත්‍රිත්ව බන්ධනයක් වෙන විදිහට මේ නිර්මාණය කළොත් මේ කාබනට සිග්මා බන්ධන 4ක් තියෙනවා. මුහුම් කරණය sp3. මේ කාබනට විකර්ෂණයක 3යි 1යි 2යි 3යි. විකර්ෂණයක 3 නම් මුහුම් කාක්ෂික 3ක් ඕනේ sp2. මෙතනත් එහෙමමයි විකර්ෂණයක 3යි sp2. මේවයි විකර්ෂණයක 2යි මෙතනත් විකර්ෂණයක 2යි. කාබනට මුහුම් කරණය sp. මේ අනුව සෑම කාබන් පරමාණුවක්ම මුහුම් කරණය වෙන්න ඕන හයිඩ්‍රෝකාබන වල. මේ ප්‍රකාශනයේ තියෙන හයිඩ්‍රෝකාබන වල සෑම කාබන් පරමාණුවක්ම මුහුම් කරණය වී ඇත. සත්‍ය ප්‍රකාශය. ඒ වගේම දෙන ලද මුහුම් කරණයකින් සෑදෙන මුහුම් කාක්ෂික වලට එක හා සමාන ශක්තිය හරියටම හරි. මුහුම් කරණයෙන් සෑදෙන මුහුම් කාක්ෂික වල ශක්තිය සමානයි, හැඩය සමානයි. සාවද්‍ය ප්‍රකාශයක් 2 සත්‍ය නොවන්නේ. මුහුම් කාක්ෂික වලින් ෆයි බන්ධන සෑදීම ගැන සඳහන් කරලා තියෙන සම්පූර්ණ වැරදි. මුහුම් කාක්ෂික වලින් හදන්නේ සිග්මා බන්ධන.
කිසියම් මොහොම් කාක්ෂිකයක් වෙනත් මොහොම් කාක්ෂිකයක් එක්ක රේඛිය අතිච්ඡාදනය වෙන්න පුළුවන්. කිසියම් මොහොම් කාක්ෂිකයක් පරමාණුක කාක්ෂික වන S හෝ P සමග රේඛිය අතිච්ඡාදනය වෙන්න පුළුවන්. මොහොම් කාක්ෂික රේඛිය අතිච්ඡාදනයෙන් සිග්මා බන්ධන හැදෙන්න පුළුවන්. මොහොම් කාක්ෂික වලින් ෆයි බන්ධන හැදෙන්නේ නැහැ. ප්‍රශ්න 33 දීද්‍රව ගූර්ණය වැඩිම දීද්‍රව ගූර්ණය මේවයි. මේ බලන්න ඉස්සල්ලාම අපි දැනගන්න ඕන මෙන්න මේ සිද්ධාන්තය මේ හා සම්බන්ධ මොනවද මෙන්න මේ ආකාරයට මෙතන මෙහෙම බන්ධන ස්වරූපයක් ගත්තොත් මේ කාබන් අඩා විකර්ෂණයක 3යි මේ කාබන් අඩත් විකර්ෂණයක 3යි විකර්ෂණයක 3 බැගින් තියෙනවා නම් sp2 විකර්ෂණයක 3 බැගින් තියෙනවා නම් sp2 තර මේ කෝණය ආසන වශයෙන් 120යි මේවා 120 ආසන වශයෙන් මේවා ආසන වශයෙන් 120යි මේ මුළු හතරම තියෙන එකම තලයක හරියට විකර්ණයක් විදියට මෙහෙම. එතන මෙතන Cl බන්ධනයක් තිබුණොත් මෙතනත් Cl බන්ධනයක් තිබුණොත් CCl. දැන් පොඩක් හිතන්න. කාබන්ට වඩා ක්ලෝරින් විද්‍යුත් ඍණයි. මෙතන කාබන්ට වඩා ක්ලෝරින් විද්‍යුත් ඍණයි. මේ පැත්තට මියු ගූර්ණය. මේ පැත්තට මියු ගූර්ණය. දැන් බලන්න ගූර්ණ දෙක කැපිලා යනවා. ඒ වගේම ඔබ මේ විදිහට ගන්න. මෙතන F එකක් ගන්න. F එක. කාබන්ට වඩා ෆ්ලෝරින් විද්‍යුත් ඍණයි. කාබන්ට වඩා ෆ්ලෝරින් විද්‍යුත් ඍණයි. එසේනම් මේ පැත්තට ගූර්ණයක් තියෙනවා CF බන්ධනය ඔස්සේ. මේ ගූර්ණය මේ දිශාවට මියු 1 මේ බන්ධනයේ මේ ගූර්ණයේ මේ දිශාවට මියු 1 විකර්ණයේ ගූර්ණ දෙක කැපිලා යනවා මේ ගූර්ණ දෙක කැපිලා යනවා මේ නිසා මෙවැනි අවස්ථාවක සමස්ත ගූර්ණය සමස්ත දීද්‍රව ගූර්ණ ශූන්‍ය වෙනවා සමස්ත දීද්‍රව ගූර්ණය ශූන්‍ය වෙනවා ඒ වගේම මේ වගේ දිත්ත බන්ධන තියෙන ප්‍රභේදවල තවත් දෙයක් තියෙනවා ඔබ දැනගත යුතු මේ පාඩම යටතේ මෙන්න මෙහෙම සමාන කාණ්ඩ දෙකක් එක පැත්තට දිශාගත වෙලා තිබුණත් මේ විදිහට සමාන කාණ්ඩ දෙකක් දිත්ත බන්ධනයේ එකම පැත්තට දිශාගත වෙලා තියෙනවා සමාන කාණ්ඩ දෙකක් දිත්ත බන්ධනයක දෙපැත්තට දිශාගත වෙලා තියෙනවා මේ විදිහට මෙහෙම මේ සමාන කාණ්ඩ දෙක විකර්ණයක් ඔස්සේ සමාන කාණ්ඩ දෙක එකම පැත්තට එහෙමනම් මේවා විශේෂිත නම් වලින් හඳුන්වනවා ඒ නම තමයි මේකට සමාන කාණ්ඩ දෙකක් එක පැත්තට දිශාගත වෙලා නම් මේකට කියනවා CIS cis සංයෝගය cis සංයෝගය මේකට කියනවා trans සංයෝගය මේ නම් කිරීමක් විතරයි සමාන කාණ්ඩ එක පැත්තට නම් cis සමාන කාණ්ඩ දෙපැත්තට නම් trans නම් කිරීමක් විතරයි වෙන මොකුත් නෙමෙයි ඒ නිසා ඔබ බලන්න මේ ප්‍රශ්නේ මේ බලන්න මේ Cl කාණ්ඩ දෙක එක පැත්තට තියෙනවා Cl කාණ්ඩ දෙක එක පැත්තට තියෙන cis ආකාරය මේකේ Cl කාණ්ඩ දෙක දෙපැත්තට තියෙන්නේ trans ආකාරය මේකේ Cl කාණ්ඩ දෙක එක පැත්තට තියෙන්නේ cis ආකාරය මේක Cl කාණ්ඩ දෙක මේක කියන්න බෑ එහෙම මේකේ Cl කාණ්ඩ දෙක දෙපැත්තට තියෙන්නේ
ट्रांस आकारය ट्रांस දැන් බලන්න ගූර්ණ මේකේ ගූර්ණය මේ ගූර්ණය කැපලා යනවා මේ ගූර්ණය මේ දෙකෙන් කැපෙනවා විකර්ණයෙන් ඒ වගේම මේ පැත්තට තියෙන ගූර්ණය කැපෙනවා මේ ගූර්ණ දෙක කැපෙනවා මේ අනුව මේකේ ගූර්ණය බිඳුවයි පස්වෙනි එකේ ගූර්ණය බිඳුවයි වැඩිම එක අහන්නේ බලන්න මේක දෙවෙනි එකේ ගූර්ණය බිඳුවයි මේ පැත්තට තියෙන ගූර්ණය මියු කැපලා යනවා මේ දෙකේ කාබන්ට සාපේක්ෂව හයිඩ්‍රජන් ගත්තොත් හයිඩ්‍රජන් විද්‍යුත් ධනයි හයිඩ්‍රජන් වඩා කාබන් විද්‍යුත් ඍණයි මේ අනුව ධන ඩෙල්ටා ඍණ ඩෙල්ටා කියලා සුළු ගූර්ණයක් හෝ මේ පැත්තට ඇති වෙනවා මේකෙත් මේ පැත්තට එනවා ඒ දෙක කැපලා යනවා දෙපැත්තට මේකත් කැපලා යනවා ගූර්ණ බිඳුවයි මේ දෙකේ කැපලා යනවා මේ දෙකෙත් කැපලා යනවා මේ අනුව දීර්ඝ ගූර්ණ සම්පූර්ණයෙන්ම කැපලා යන අවස්ථාව තමයි अंक 5 කැපලා යනවා अंक 2 කැපලා යනවා මේ अंक 3 මේ ගූර්ණයට කැපෙනවා මේ ගූර්ණයට කැපෙනවා සම්පූර්ණයෙන්ම බිඳුවයි ගූර්ණ කැපලා යනවා විකර්ණය කැපලා යනවා මේ අනුව अंक 3 अंक 2 अंक 3 अंक 5 2 3 5 ගූර්ණ ශූන්‍යයි 2 3 5 दीर्घ गूर्ण शून्यवे दीर्घ गूर्ण शून्य දෙක තුන පහ ගූර්ණ ශූන්‍යයි මේ අනුව පිළිතුරු 1 හෝ 4 වෙන්න ඕන බලමු හයිඩ්‍රජන් වඩා කාබන් විද්‍යුත් ඍණයි මේ අනුව මෙතන ධන ඩෙල්ටා ඍණ ඩෙල්ටා ගූර්ණය මෙහාට මේකේ ගූර්ණය මේ පැත්තට කාබන් වඩා ක්ලෝරින් විද්‍යුත් ඍණයි ගූර්ණය උඩට යනවා මේකෙත් උඩට යනවා සම්ප්‍රයුක්තය මෙහාට සැලකිය යුතු ගූර්ණයක් පළවෙනි එකට තියෙනවා. මේ අනුව අපිට තෝරගන්න තියෙන 1යි 4යි. දැන් බලමු 4 වෙනි එක. 4 වෙනි එක ගත්තම 4 වෙනි එකේ CCl බන්ධනය තියෙන උඩට ඒ නිසා මේකට ගූර්ණයක් තියෙනවා. ධන ඩෙල්ටා ඍණ ඩෙල්ටා මේ පැත්තට මේකෙත් මේ පැත්තට ගූර්ණයක් තියෙනවා. නමුත් කාබන් වඩා බ්‍රෝමින් විද්‍යුත් ඍණයි ඒ නිසා කාබන් වල විද්‍යුත් ඍණතාව 2.5යි බ්‍රෝමින් 2.8යි. ගූර්ණය මේ පැත්තට තියෙන ධන ඩෙල්ටා ඍණ ඩෙල්ටා. තර මේ පැත්තට ගූර්ණයක් එනවා μ1. මෙතනත් ගූර්ණයක් එනවා μ1. මේ පැත්තට μ. මේ පැත්තට μ. නමුත් මේ μ වලින් μ1 අඩු වෙනවා. මේ μ වලින් μ1 අඩු වෙනවා. අංක 4 අඩුවීමක් තියෙනවා. ගූර්ණවල अंक 1 कार्बन क्लोरीन වල ගූර්ණය mu නම් මේ mu වලට තවත් එකතු වෙනවා මේ ගූර්ණය
H හා C වල H වඩා C විදුර නැහැ. ඒ නිසා එතන ගූර්ණය අපි ගත්තොත් mu 2 කියලා mu 2 මේකට එකතු වෙනවා. මේ නිසා CCl බන්ධනයේ ගූර්ණයට මේ ගූර්ණයත් තවත් තල්ලුවක් වෙනවා. H හා C මේකට තවත් තල්ලුවක් ආකාරයට හිතන්න. එතකොට මේකේ සංප්‍රයුක්තය වැඩි. අංක 1 සංප්‍රයුක්ත ගූර්ණය තවත් වැඩි වෙනවා. මෙතන අංක 4දී වෙන්නේ CCl වල ගූර්ණයට මේ ගූර්ණයෙන් යම් අඩුවීමක් තියෙනවා. මේ පැත්තට ගූර්ණය mu මේ පැත්තට මෙහාට. එතකොට මේ ගූර්ණය ටිකක් අඩු වෙනවා. මේ පැත්තට තියෙන ගූර්ණය ටිකක් අඩු වෙනවා මේ පැත්තට ඇදීම නිසා. ඒ නිසා අංක 4දී යම් ගූර්ණ අඩුවීමක් තියෙනවා. නමුත් ඊට සාපේක්ෂව අංක 1 ගූර්ණය වැඩි. ඒ නිසා අපේ පිළිතුර වැඩි ගූර්ණයක් තියෙන සංයෝගය අහන්නේ. ඒ නිසා පිළිතුර අංක 1ට යා යුතුයි. අංක 1ට. මේ බලන්න ඒ ප්‍රශ්නේදී අපි තෝරගත්තේ මේ විදිහට. CC එකක තිබුණා Cl මෙහෙම. මෙතන තිබුණා H. මේකේ ඊළඟ එකේ තිබුණේ Cl මේ පැත්තට Br. දැන් මෙහෙම හිතන්නකෝ. මේකේ ගූර්ණය මේ පැත්තට. මේකේ ගූර්ණය ওই පැත්තට CCl ගූර්ණ. CH වල ගූර්ණය ධන ඩෙල්ටා ඍණ ඩෙල්ටා. ඒකෙත් ගූර්ණය මෙහාට μ1. ධන ඩෙල්ටා ඍණ ඩෙල්ටා. ඒකෙත් ගූර්ණය μ1. මේ ගූර්ණයයි මේකයි. මේ ගූර්ණයයි මේකයි. සංප්‍රයුක්තය මෙහාට. නමුත් මෙතන උනේ මෙහාට ගූර්ණයක් තිබුණා. නමුත් කාබන්ට වඩා බ්‍රෝමින් විදුර ඍණයි. මේ පැත්තේ ගූර්ණය mu 2 පහළට. මෙතන මේ විදිහට ඉහළට ගූර්ණයක් තියෙන mu. මෙතන ඒ ගූර්ණය මෙතනක් තියෙන්නේ. නමුත් මෙතන මේ ගූර්ණ දෙක පහළට තියෙන නිසා අර mu වලින් මේ බන්ධන දෙකෙන් ඇති වෙන ගූර්ණ යම් ප්‍රමාණයකින් මේක නිෂේධන වෙනවා අඩු වෙනවා. ඒ නිසා මේකේ ගූර්ණය වැඩි මේකේ ගූර්ණයට සාපේක්ෂව අඩුයි. ඒ නිසා තමයි අපේ පිළිතුර වැඩි දීර්ඝ ගූර්ණයක් තියෙන ප්‍රභේදය සඳහා තෝරගත්තේ අංක 1. 34 බලමු. ළමයිනේ BRF5 ප්‍රභේදය හැඩය. BR වටා ඉලෙක්ට්‍රෝන 7යි 17 වෙනි කාණ්ඩේ. F වටා ඉලෙක්ට්‍රෝන 5යි 7යි 5යි 12යි. ඉලෙක්ට්‍රෝන යුගල් 6යි. BR F5 7යි මෙතන 5යි. ඉලෙක්ට්‍රෝන 12යි යුගල් 6යි. යුගල් 6න් විකර්ෂණ එකක 6න් 5ක් බන්ධන. විකර්ෂණ එකක 6න් 5ක් බන්ධන. මෙන්න මේ විදිහට. BR 5ක් බන්ධන 1 2 3 4යි 5ක් බන්ධන නැති. චතුරස්‍ර පිරමිඩීය ස්වරූපයක් එන මේ එක සර. චතුරස්‍ර පිරමිඩ ආකාර समचतुरस्र पिरामिड आकार में थी अंक 3 चतुरस्र पिरामिडीय में आकारे चतुरस्र पिरामिड आकार में आकारे हेडेन्ने चतुरस्र पिरामिड एक में मुल्लु वाला F परमाणु 2යි 3යි 4යි BR එන්නේ හරි මැද මෙතන BR
මෙතන මේ විදිහට බන්ධන මේ ආකාරයි. මෙහෙම චතුරස්‍ර පිටුවේ මේ එක සැරයක් මේ මෙතන. මේ අනුව පිළිතුර BRF 96 සම චතුරස්‍ර පිටුවට ආකාර ප්‍රසංග 35. මේ ප්‍රවේදන බන්ධන කෝණ ළමයි බලන්න NO2 නයිට්‍රෝනියම් මේ අංශක 180යි. ඊළඟට NO2 ඍණ NO2 ඍණ කිව්වම ඕමත ඍණ ආරෝපණය තියෙනවා. මෙතන එක සැර යුග්මයක් තියෙනවා. 120ට වඩා ටිකක් අඩුයි කෝණය. විකර්ෂණයක 3යි 3 පැත්තට මේක එක සැර යුග්මේ විකර්ෂණය පොඩ්ඩක් වැඩි 120ට වඩා ටිකක් අඩුයි මේක. ඊකට NO2 නාම ද්විත්ව බන්ධනය මේක 10ක. මේක තනි ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා. තනි ඉලෙක්ට්‍රෝන තියෙන නිසා විකර්ෂණය ටිකක් අඩුයි. මේක කෝණය ටිකක් වැඩි. මේක ටිකක් අඩුයි කෝණය. විකර්ෂණය වැඩි මේක සැරයක් නිසා බන්ධන දෙක මේව ලම් වෙනවා. මේක ඇල්ෆා අඩුයි. මේක බීටා වැඩි. බීටා වැඩි මේ කෝණය. මේක බන්ධන කෝණය වැඩි. මේක 120ට වඩා අඩුයි. මේක 120ට බොහෝ දුරට ආසන්න වෙනවා. ඒ නිසා වැඩි බන්ධන කෝණයේ තියෙන NO2 ධන ඊකට වැඩි බන්ධන කෝණයේ NO2 ධන වුණාම ඊට වඩා පොඩ්ඩක් අඩු වෙනවා. මෙන්න මේකේ nitrogen dioxide NO2 ධන ඊකට NO2 අඩුම බන්ධන කෝණය මේක. ඒතර මෙතන බන්ධන කෝණ අනුපිළිවෙල එන්නේ NO2 තමයි 180. මේක NO2 දාන නයිට්‍රෝනියම් ඊගාට nitrogen dioxide තනි ඉලෙක්ට්‍රෝන තියෙන එකේ බන්ධන කෝණය ටිකක් වැඩි. නමුත් ඉලෙක්ට්‍රෝන යුග්මයේ තියෙන එකේ විකර්ෂණය වැඩි නිසා මෙයාගේ එක සැරේක මේක දිශා ටික අඩු වෙනවා. නයිට්‍රයිට් අනේ. ඒ නිසා පිළිතුර අංක 2 වේ යුතුයි. ප්‍රසංග 36 පහත දිය තේවා අතුරෙන් ඕනම පරමාණු දෙකක් අතර සෑදිය හැකි බන්ධන සංයෝජනය. පරමාණු දෙකක් අතර බන්ධන සංයෝජනයක් ගත්තොත් මේ බලන්න. පරමාණු දෙකක් අතර ඒක බන්ධනයක් වෙන්න පුළුවන්. පරමාණු දෙකක් අතර ද්විත්ව බන්ධනයක් වෙන්න පුළුවන්. ඒක සිග්මා බන්ධනයක් සහ ෆයි බන්ධනයක් වෙන්නේ. ඔය විදිහට. එතකොට පරමාණු දෙකක් අතර ඒක බන්ධන වෙන්න පුළුවන්, ද්විත්ව බන්ධන වෙන්න පුළුවන්. මේ ආකාරයට ඒක බන්ධන, ද්විත්ව බන්ධන, ත්‍රිත්ව බන්ධන. ඒක බන්ධන කියන්නේ සිග්මා බන්ධනය. ද්විත්ව බන්ධනය කියන්නේ සිග්මා සහ ෆයි බන්ධන. පරමාණු දෙකක නෂ්ටි ආකරණ සරල රේඛා එකයි තියෙන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම සිග්මා බන්ධන එකයි. ඉතිරි බන්ධනයන් පාර්ශ්වික අතිච්ඡාදනයෙන් සිග්මා බන්ධනය ලම්බකව y අක්ෂය ඔස්සේ හෝ z අක්ෂය ඔස්සේ පාර්ශ්වික අතිච්ඡාදනය වෙලා ෆයි බන්ධන එන්නේ. ඒ නිසා පරමාණු දෙකක් අතර ත්‍රිත්ව බන්ධනයක් තිබුණත් එතන එන්නේ සිග්මා බන්ධන එකයි ෆයි බන්ධන දෙකයි. ඒ නිසා කිසි වෙලාවක පරමාණු දෙකක් අතර නාස්ටි දෙකක් අතර ෆයි බන්ධන දෙකක් හෝ එකක් ඇති වෙන්න පුළුවන්. සිග්මා බන්ධන උපරිම සංඛ්‍යාව එකයි. සිග්මා බන්ධන දෙකක් වෙන්න බෑ. මේ සිග්මා බන්ධන දෙකක් වැරදි. සිග්මා බන්ධන තුනක් වැරදි. සිග්මා බන්ධනයක් සහ ෆයි බන්ධනයක්. ෆයි බන්ධන තුනක් වැරදි. සිග්මා බන්ධන එකට වඩා වැඩි තියෙන්න බෑ. මේ අනුව සිග්මා බන්ධන දෙකක් වැරදි. උත්තරේ 3 36 37 ඇමෝනියම් අයනයේ එක් NH බන්ධනයක ලක්ෂණ අනෙක්
NH බන්ධන තුනේ ලක්ෂණ වලට වඩා වෙනස්. බලමු. ඇමෝනියම්. මේ බලන්න. ඇමෝනියා වල N මත තියෙන එකසාර යුග්මය H ධන වෙත ප්‍රදානය කළා තමයි මේ බන්ධනය හැදෙන්නේ. මෙතන N වටා H පරමාණු 3ක් සහසනිජ බන්ධන 3ක්. ඊට අමතරව මේ ඉලෙක්ට්‍රෝන යුග්මය දීලා තරත් බන්ධනයක් හැදෙනවා. මේ තමයි ඇමෝනියම්. මේ ඇමෝනියම් වල අපි දන්නවා සහසනිජ බන්ධන 3යි. මේකේ සහ සනිජ බන්ධන 3යි. දායක සහ සනිජ බන්ධන 1යි. මුළු බන්ධන සංඛ්‍යාව 4යි. ඒ බන්ධන 4ම සර්ව සමානයි. දැන් හඳුනා ගන්න බෑ මේ දායක බන්ධනය මොකද්ද සහ සනිජ බන්ධනය මොකද්ද කියලා. මොකද හේතුව මේ N වටා තියෙන සහ සනිජ බන්ධන 3 හැදලා තියෙන්නේ ඉලෙක්ට්‍රෝන දෙකකින්. මේ දායක සහ සනිජ බන්ධනෙත් හැදුනේ මේ මොහොතේ ඉලෙක්ට්‍රෝන යුග්මයකින්. බන්ධන 4ම සර්ව සමානයි. නමුත් අපි ඉතිහාසය ගැන හිතුවොත් අපි දන්නවා N වටා සහ සනිජ බන්ධන 3යි අනිත් එක දායක බන්ධනයක්. කින් තමයි මේක ගොඩ නැගුණේ කියලා. එහෙම කිව්වට බන්ධන 4ම සර්ව සමානයි. අපිට කොයි වෙලාවකවත් දායක බන්ධනය කොමක්ද සහ සනිජ බන්ධනය කොමක්ද කියලා වෙන් කරලා හඳුනා ගන්න බෑ මේ ප්‍රභේදේ. ඇමෝනියම් හැදෙන හැටි එහෙමයි. නමුත් හැදුනන් පස්සේ සියල්ලම සර්ව සමානයි. ඒ නිසා මේ බලන්න. ඇමෝනියම් අයනේ එක් NH බන්ධනයක ලක්ෂණ අනෙක් NH බන්ධන තුනේ ලක්ෂණ වලට වඩා වෙනස්. වැරදි. බන්ධන 4ම සර්ව සමානයි. ඇමෝනියම් අයනේ එක් NH බන්ධනයක් දායක බන්ධනයක් ලෙස හඳුනාගත හැකිය. එම හඳුනා ගන්න බෑ දායක බන්ධනයක් කියලා. හඳුනා ගන්න බෑ. දායක බන්ධනයක් හැදෙන බව ඇත්ත. නමුත් හඳුනා ගන්න බෑ. බන්ධන 4ම සර්ව සමානයි. පළවන වගන්තිය සාවද්දයි. එක NH බන්ධනයක් අනිත් ඒවාට වඩා වෙනස්ලු. එක දායක බන්ධනයක් අනිත් ඒවාෙන් වෙන් කර හඳුනා ගන්න පුළුවන්ලු. වැරදි. අසත්‍යයි ප්‍රකාශය 5. පිළිතුරු වශයෙන් දිය හැකි උත්තරේ 5. අසත්‍ය ප්‍රකාශ දෙකම අසත්‍ය නිසා පිළිතුර 5ට යා යුතුයි. ප්‍රශ්න 38. ICl4 ඍණායනය චතුස්තලීය වේ. ගණන් හදලා බලන්න. ICl4 ඍණ I වඩා 7යි Cl 4න් 4යි ඍණ එකෙන් 1යි ඉලෙක්ට්‍රෝන 12යි යුගල් 6යි යුගල් 6න් 4ක් බන්ධන ICl4 में බන්ධන 4යි විකර්ෂණ එකක 6යි ඉලෙක්ට්‍රෝන යුගල ව්‍යාප්තිය අශ්‍රතලීය විකර්ෂණ එකක 6න් බන්ධන 4යි එකසර යුගල් 2යි මේ ඍණ ප්‍රභේදය සමචතුරස්‍රතලීය හැඩය සමචතුරස්‍රතලීය මේ නිසා පළවෙනි ප්‍රකාශය සාවද්දයි මේ ප්‍රභේදයේ අයඩින් වටා විකර්ෂණ එකක 6ක් තියෙනවා ඉලෙක්ට්‍රෝන යුගල් 6යි විකර්ෂණ එකක 6යි ICl4 ඍණෙහි අයඩින් පරමාණු වටා විකර්ෂණ එකක 4ක් ඇත. වැරදි. විකර්ෂණ එකක 6ක් තියෙනවා. ප්‍රකාශ දෙකම අසත්‍යයි. අසත්‍යයි. පිළිතුර 5. ප්‍රශ්න 39. පහත් දැක්වෙන සංයෝග අතුරෙන් වැඩිම දීර්ඝ ගුණයක් ඇත්තේ කුමන සංයෝගයටද බලන්න. මේකේ පළවෙනි එක. මේ අපි සිස් කියලා ගත්තේ එකම පැත්තට සමාන කාණ්ඩ එනවා නම් තමයි සිස් කියලා ගත්තේ. ඒතර මේකට ගූර්ණයක් තියෙනවා. කාබන්ට වඩා ක්ලෝරින් විද්‍යුත් ඍණයිනේ. ඒ නිසා මේ පැත්තට ගූර්ණයක් තියෙනවා.
මේට ගූර්ණයක් තියෙන බන්ධනයේ ද්‍රව්‍යයයි මේ බන්ධනයට ගූර්ණයයි මේකටත් ගූර්ණයක් තියෙනවා. හයිඩ්‍රජන්ට වඩා කාබන් විද්‍යුත් ඍණයිනේ. ඩෙල්ටා 1 ඩෙල්ටා 1. මෙයාට mu මේක mu 1 කියලා ගමු. මේ නිසා සම්ප්‍රයුක්ත ගූර්ණය මේ පැත්තට. පළවෙනි එකට. දෙවෙනි එක කාබන් ඩයොක්සයිඩ් නිර්ද්‍රව්‍ය අණුවක් රේඛීයයි. හැබැයි කාබන් ඔක්සිජන් බන්ධනයේ ද්‍රව්‍යයයි. ඒකට ගූර්ණයක් තියෙනවා. ඒ ගූර්ණය මේ ගූර්ණයෙන් කැපෙනවා. එතකොට ගූර්ණ දෙක කැපිලා ගියාම මුළු ගූර්ණය බිඳුවයි. කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ්. ඒක චතුස්තලාකාරනේ. චතුස්තලාකාර ප්‍රභේදවල ගූර්ණ බිඳුවයි. මේ කාබන් වඩා Cl4. Cl පරමාණු 4ක් තියෙනවා. මේ ගූර්ණ බන්ධන හතරෙම ගූර්ණ එක සමානයි. mu 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 සමස්ත ගූර්ණය මේක බිඳුවයි. संप्रयुक्त गूर्णे बिंदुवाई मेके संप्रयुक्त गूर्णे बिंदुवाई मेके संप्रयुक्त गूर्णे बिंदुवाई मुलु गूर्णे संप्रयुक्त गूर्णे शून्य मैं अनवा දැනට අංක 2 ගූර්ණය බිඳුවයි අංක 3 මේකේ බන්ධන සියල්ලම සර්ව සමානයි. කාබන් වල තියෙන මේ වගේ හතරක් තියෙන Cl තොට ළමයි මේ බලන්න C වට Cl පරමාණු දෙක බැගින් තොට මෙතන මේ බන්ධනයේ ගූර්ණයට කැපෙන විකර්ණයක් ඔස්සේ මේ බන්ධනයේ ගූර්ණයට කැපෙන විකර්ණයක් ඔස්සේ සමස්ත ගූර්ණය සමස්ත දීද්‍රව ගූර්ණය ශූන්‍යයි. මේ අනුව දෙවෙනි එකේ ගූර්ණය බිඳුවයි හතරවෙනි එකේ ගූර්ණය බිඳුවයි තුන්වෙනි එකේ ගූර්ණය බිඳුවයි පළවෙනි එක ට්‍රාන්ස් එකේ ගූර්ණය බිඳුවයි. මේ අනුව පිළිතුර අංක 1 මේකේ සිස්සාකාරය මේකේ ගූර්ණය විතරයි ඉතුරු වෙන්නේ. මොකද අංක 5 ගූර්ණ ශූන්‍ය වෙනවා. ට්‍රාන්ස් ආකාර කිව්වම මෙන්න මේ රටාව ගන්නේ දිත්ත බන්ධනයේ හරියටම විකර්ණය ඔස්සේ ප්‍රතිවිරුද්ධ දිශාවට මේ වගේ දිශාගත වෙච්ච අවස්ථා ට්‍රාන්ස් ආකාරය නමක් පමණයි. සිස් ආකාරය කියන්නේ Cl පරමාණු දෙක එක පැත්තට නම් සිස් දෙපැත්තට නම් ට්‍රාන්ස්. ඉතින් මේකේ ගූර්ණය mu මේකේ ගූර්ණය mu කැපිලා යනවා ගූර්ණ. මේ බන්ධන දෙකෙත් ගූර්ණ කැපිලා යනවා බිඳුව වෙනවා. මේ අනුව ප්‍රභේදයේ පිළිතුර අංක 1. බලමු ප්‍රශ්න අංක 40. පොස්පේට් අයනය හැඩය. බලන්න පොස්පේට් ඔක්සියඩ් අයනයක් O මතරින මෙතන දිත්ත බන්ධනය. මේක චතුස්තලීයයි. අපි බලමු POCl3 බලන්න ඒකත් හරියටම විකර්ෂණයක 4යි නේද? P වට ඉලෙක්ට්‍රෝන 5නේ විකර්ෂණයක 4යි. 3ක් 2ක් දිත්ත බන්ධන අනිත් 3. මේව සේරම චතුස්තලීය විකර්ෂණයක 4යි. ඊගාට සිලිකන් ටෙට්‍රාක්ලෝරයිඩ් මේ සිලිකන් වල බන්ධන 4යි. සිලිකන් 14 වෙනි කාණ්ඩේ. අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 4යි බන්ධනත් 4යි. චතුස්තලීය. සල්ෆේට් O මතරින අනිත් ඔක්සිජන් දෙක දිත්ත බන්ධන. මේවත් චතුස්තලීයයි. විකර්ෂණයක 4යි සට ICl4 අන්න පිළිතුර ICl4 I වඩා 7යි Cl 4න් 4යි මෙතනින් 1යි ඉලෙක්ට්‍රෝන 12යි
යුගල් 6යි. යුගල් 6න් බන්ධන යුගල් 4ක් තියෙනවා. බන්ධන යුගල් 4ක් නම් ළමයි එන්නේ සමචතුරස්‍රයක මුළු 4ට. සමචතුරස්‍ර තලිය හැඩය එක සැරයක්ම දෙක ඉහළට පහළට එන්නේ මේ විදිහට. එක සැරයක්ම දෙක මේ විදිහට ඉහළට පහළට එන්නේ. මේ අනුව ICL4 ඍණ සමචතුරස්‍ර තලිය සම චතුරස්‍ර තලිය මේ අනුව පොස්පේට් අයනයේ හැඩයට වෙනස් හැඩයක් ඇත්තේ. अंक 1 चतुस्थलीय, अंक 2 चतुस्थलीय, अंक 5 चतुस्थलीय, अंक 3 मीथेन, कार्बन नोटा बंधन 4, कार्बन नोटा बंधन 4, चतुस्थलीय, विकर्षण 4, सल्फेट चतुस्थलीय, මේ අනුව චතුස්ථලීය නොවන ප්‍රභේදය වන්නේ පොස්පේට් අයනයේ හැඩයට වෙනස් හැඩයක් තියෙන්නේ අංක 4 ICL4 රින සමචතුරස්‍ර තලිය. දැන් බලමු ප්‍රශ්න අංක 41. එකම තලයක පරමාණු ඇත්තේ. එකම තලයක පරමාණු 4ක් ඇත්තේ. තොට ප්‍රශ්නේ හාපු විදිය මේක උත්තරයක් වෙන්න බෑ. මේ සේරම එකම තලයේ තියෙන බෑනේ. මෙතන පරමාණු 5ක් තියෙනවා. එකම තලයක පරමාණු 4ක් කිව්වම මේක ගොඩක් වෙලාට හිතන්න ඕන ත්‍රියානති තලිය. මේ තියෙන්නේ BCl3. අන්න එකම තලයක මේවා අංශක 120 කෝණය sp2 මොහොම් කරණය. ත්‍රියානති තලිය එකම තලයේ ත්‍රියානති තලිය ත්‍රියානති තලිය එකම තලයේ පරමාණු 4. පිළිතුර 2. බලන්න ඇමෝනියා මේ බන්ධන 3 එක සැර එකයි. පිරමිඩාකාර පිරමිඩාකාර කිව්වම කිසි ආකාරයකින් අපිට මේවා එකම තලයකට අයත් වෙන්නේ නැහැ කිසි විටකවත්. පිරමිඩාකාර අමෝනියා පිරමිඩාකාරයි. PCl3 ඒත් ඒ විදියමයි. P වඩා ඉලෙක්ට්‍රෝන 5න් 3ක් මේ එක සැරයකට. ඒකත් පිරමිඩාකාර. සිලිකන් හයිඩ්‍රයිඩ් සිලිකන් 14 වෙනි කාණ්ඩයේ සිලිකන් වඩා බන්ධන 4යි. චතුස්ථලීය චතුස්ථලාකාර අංශක 109.5යි. එකම තලයක අයිති වෙන්නේ නැහැ කීයටවත්. अमोनिया पिरामिडाकार PCl3 पिरामिडाकार SiH4 चतुस्थलाकार SF4 ඔබට මතක ඇති SF4 සීසෝ SF4 S වලට ඉලෙක්ට්‍රෝන 6 F4න් 4යි 10යි යුගල් 5යි. මේ යුගල් 5 තියෙන්නේ S වට මේ විදිහට සීසෝ හැඩේ. එකම තලයකට තමයි මේ බන්ධන දෙකයි මේක යන්නේ. ෆෑන් එකේ පෙත්තුනවා වගේ මෙහෙම. SF අනිත් එක එකසාර. ෆෑන් එකේ පෙත්තුනවා. සීලින් ෆෑන් එකේ පෙත්තුනවා මේ විදිහට. ෆෑන් එකේ පෙත් දෙකක් එකසරකල මේ පැත්තට. ඊට ලම්බකෝ ඉහළට පහළට. මේ ඉහළට පහළට මේ එකම රේඛාවක එකම තලයක ගන්න පුළුවන්. ඒ තුන් දෙනා නමුත් මේවා වෙන තල මේ විදිහට. වීදිලා ඉතින් කිසිසේත්ම එකම තලයකට අයිති වෙන්නේ නැහැ සියල්ලම. මේ අනුව පරමාණු 4ක් නැහැ එකම තලයක. ඒ අනුව පිළිතුර අංක 2. බලමු ප්‍රශ්න අංක 42
ICl2 සහ NO2 දෙකේම හැඩයන් රේඛීය වේ. මේ බලන්න නයිට්‍රජන් ඩයොක්සයිඩ් මේක දායක බන්ධනය. ඉලෙක්ට්‍රෝන 5න් 2යි මෙතන 2යි 4යි මෙතන තනි ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා. ඒතර කෝනිකයි. කෝනික. ICl2 රින අපි මෙතන ගත්තොත් I වටා ඉලෙක්ට්‍රෝන 7යි Cl දෙකේ 2යි මෙතන 1යි 10යි යුගල් 5යි යුගල් 5 ගත්තොත් බන්ධන 2යි එකසර 3යි ත්‍රියානුත දීපිරිමඩාකාර ඉලෙක්ට්‍රෝන යුගල ව්‍යාප්තිය මෙන්න බන්ධන යුගල් 2 මෙන්න එකසර යුගල් 3 මේ එකසර යුගල් 3 මේ බන්ධන යුගල් 2 ප්‍රභේදයේ හැඩය ගත්තොත් රේඛීය. මේ අනුව මේ ප්‍රභේද දෙකම රේඛීය කියලා තියෙන්නේ. ඒ නිසා ප්‍රකාශය පළවෙනි ප්‍රකාශය වැරදි. මේ ප්‍රභේද දෙකම රේඛීය කියලා තියෙන්නේ. ඒ වගේම දෙවෙනි වගන්තියේ තියෙන එක සමාන පරමාණු සංඛ්‍යාවෙන් යුත් අණු අයන. එක සමාන පරමාණු සංඛ්‍යාව තියෙන මේකේ 3යි. NO2 මේකේ 3යි. එක සමාන පරමාණු සංඛ්‍යා ඇති අණු හෝ අයන වලට සාමාන්‍යයෙන් එකම හැඩ තියනවලු. එහෙනම් ඉතින් ඉලෙක්ට්‍රෝන යුගල විකර්ෂණවාදයක් ඕනේ නැහනේ. එකම හැඩ තියනවනේ. ඉලෙක්ට්‍රෝන යුගල විකර්ෂණවාදය අනුව හැඩ ඉගෙන ගන්න. මේකේ හැඩ රේඛයයි මේක කෝනිකයි. නමුත් එක හා සමාන පරමාණු සංඛ්‍යා තිබේ නම් එකම හැඩ සාමාන්‍ය තියෙන කියන කතාව වැරදි. පිළිතුර ප්‍රභේද දෙකේ ප්‍රකාශන දෙකම අසත්‍යයි. මේ අනුව පිළිතුර අංක 5. බලමු ප්‍රශ්න 43. ICl2 ඍණායනයේ හැඩයට සමාන හැඩයක්. දැන් අපි කතා කළා පමණයි ICl2 ඍණ. ICl2 ඍණ. අවසාන කවච ඉලෙක්ට්‍රෝන 7යි Cl දෙකෙන් 2යි 9යි ඍණ එකෙන් 1යි 10යි යුගල් 5යි. යුගල් 5 ආවේ මේ විදිහට. බන්ධන යුගල් 2යි එකසර යුගල් 3යි. ICl2 මේ ආකාරයට ICl2 ඍණ රේඛීයයි. මේ අයනයේ හැඩයට සමාන හැඩයක්. රේඛීය හැඩයක්. බලන්න ලේසි මේක මේ තියෙන අංක 3. බෙරිලියම් ක්ලෝරයිඩ් රේඛීයයි. අංශක 180 බන්ධන කෝණය. සල්ෆර් ඩයොක්සයිඩ් මේ බලන්න සල්ෆර් ඩයොක්සයිඩ් SO2 එසට ඉලෙක්ට්‍රෝන 6න් 4ක් මේ එක සරයකට කෝනිකයි. විකර්ෂණයක 2යි මෙතන 1යි විකර්ෂණයක 3න් 2ක් බන්ධන එකක් එක සර කෝනික වෙනවා. ඕසෝන් මෙතන දිත්ත බන්ධන මෙතන දායක බන්ධන. ධන ඍණ. ඔක්සිජන් වල ඉලෙක්ට්‍රෝන 6න් 2ක් බන්ධන දිත්ත බන්ධන අනිත් එක දායක බන්ධන. ඒතර ඉලෙක්ට්‍රෝන 4යි ඉතුරු දෙක මෙහෙම. ඒතර ඒකත් කෝනික. SO2 කෝනික O3 කෝනික. H2S සල්ෆර් 16 වෙනි කාණ්ඩයේ අවසාන කවච ඉලෙක්ට්‍රෝන 6න් 2ක් බන්ධන ඉතුරු 4 මේ. ඒකත් කෝනික. මේ සියල්ලම කෝනික හැඩ. කෝනික හැඩ. HOCl එකත් කෝනික. මේ බලන්න HOCl ඕවට ඉලෙක්ට්‍රෝන 6න් 2ක් බන්ධන ඉතුරු 4. මේ සියල්ලම කෝනික. ICl2 ඍණ ප්‍රභේදයේ හැඩය රේඛීයයි. ඒ හැඩයට සමාන හැඩයක් ඉන්නේ බෙරිලියම් ක්ලෝරයිඩ්. ප්‍රශ්න 43 උත්තරේ 3. ප්‍රශ්න 44 ඕසෝන් සඳහා පිළිගත හැකි ලුයිස් ව්‍යුහය.
අපි බලමු ඕසෝන්. මෙන්න මේ විදිහට. ළමයිනේ ඕසෝන් වල එක ඔක්සිජන් එකක් කොහොම තියෙන්නේ? අෂ්ටකය සම්පූර්ණයෙන් දෙන්නගෙම. තව එකක් තියෙනවා. ඒකට දායක බන්ධනයක් වෙන්න ඕන. ධන ඍණ. මෙතන ඉලෙක්ට්‍රෝන 6ම තියෙනවා. මෙතන ඉලෙක්ට්‍රෝන යුගලයක් තියෙන තව. දැන් බලන්න මේ ව්‍යුහය. එකක් දිත්ත අනිත් එක දායක. දිත්ත බන්ධන දායක බන්ධන. මේ තියෙන්නේ දිත්ත බන්ධන අනිත් එක දායක. මෙතන ඉලෙක්ට්‍රෝන 4යි මෙතන 6ක් තියෙනවා. මෙතන එක සැරයක් නේ. උත්තරේ අංක 2. ඕසෝන් සඳහා පිළිගත හැකි ව්‍යුහය. ලුයිස් ව්‍යුහය මේ තියෙන්නේ. දිත්ත බන්ධනයක් අනිත් එක දායක බන්ධනය. මේක සැරේ වල. ප්‍රශ්නාංක 45 සෝඩියම් ක්ලෝරයිඩ් ඝනය සම්බන්ධයෙන් කර ඇති නිර්වද්‍ය නොවන ප්‍රකාශය. ළමයි සෝඩියම් ක්ලෝරයිඩ් කියන ආයනික දැලිසක්නේ. ආයනික දැලිසක්. ස්ථිර වශයෙන්ම ආයන එකට බැඳිලා ආයනික බන්ධන වලින් බැඳිලා නිශ්චිත පීඩනයකින් තියෙන ආයන. ආයන වලට නිදහසේ එහාට මෙහාට යන්න බෑ. සංචරණය වෙන්න බෑ. ඝනය තුලින් විද්‍යුතය සන්නායනය නොවේ. හරියටම හරි. ඝනය තුලින් විද්‍යුතය සන්නායනය නොවේ. ඒක සත්‍යයි. නිර්වද්‍ය නොවන එක අහන්නේ. එන්නේ සාවද්‍ය ප්‍රකාශය. වැරදි ප්‍රකාශය. විද්‍යුතය සන්නායනය වෙන්නේ ආයන වලට ගමන් කරන්න බෑනේ. දැලිසේ ආයන බැඳිලා තියෙන්නේ. හොඳ තාප සන්නායකයක් නෙවෙයි. ඔව්. තාපය සන්නායනය වෙන්න නම් අඩු ගානේ ලෝහයක් වගේ ව්‍යුහයක් වෙන්න ඕන. සචල ඉලෙක්ට්‍රෝන තිබුණොත් ඉලෙක්ට්‍රෝනට තාප ශක්තිය දුන්නොත් ඉලෙක්ට්‍රෝනෙන් ඉලෙක්ට්‍රෝනයට තාපය හෝමාරු වෙලා තාප සන්නායනය වඩාත් පහසුවෙන් සිද්ධ වෙයි. නමුත් මේක අයන දැලිසක්නේ. මේ අයන ස්පටික දැලිස එක කෙලවර රත් කරලා අනිත් කෙලවරට තාපය ලැබෙනවා. තාමත්ම අඩුයි. හොඳ තාප සන්නායකතාවක් පේන්න නැහැ අයනික දැලිස් වල. හොඳ තාප සන්නායකයක් නෝය හරි. දැලිසේ ඉහළ අයනික බන්ධනනේ තියෙන්නේ. අයනික බන්ධන රාශියක් තියෙනවනේ දැලිසේ ආයන අතර. අපරිමිත ආයන ප්‍රමාණයනේ බැඳලා තියෙන්නේ. එකට ඒ නිසා ද්‍රව කරන්න ලේසි නෑ. සෝඩියම් ක්ලෝරයිඩ් වල ද්‍රවාංගය තා ඉහළයි උච්චයි. ධනස ඍණ ආයන වලින් සෑදුණු දැලිසක්. ඔව්. අයනික සංයෝග වලට තියෙන ධන ආයනයි ඍණ ආයනයි. KCl ඝනයට වඩා ඉහළ අයනික ලක්ෂණ මේ තියෙන්නේ. ළමයි පොටෑසියම් ක්ලෝරයිඩ් සෝඩියම් ක්ලෝරයිඩ් මේ දෙන්නගේ වෙනස මොකක්ද? සෝඩියම් ක්ලෝරයිඩ් පොටෑසියම් ක්ලෝරයිඩ් ක්ලෝරයිඩ් පොදුයිනේ. නමුත් මේකට වඩා මෙයාගේ අරේ විශාලනේ. අරේ විශාල වෙනකොට මොකද්ද වෙන්නේ? ද්‍රවීකරණ බලය මේ පැත්තට. අරේ කුඩා වෙනකොට මෙයාගේ ද්‍රවීකරණ බලය උඩට වැඩි වෙනවා. මේ පැත්තට ද්‍රවීකරණ බලය අඩුයි. ද්‍රවීකරණ බලය අඩුයි. අඩුවේ. මේ පැත්තට ද්‍රවීකරණ බලය වැඩි. ද්‍රවීකරණ බලය වැඩි වෙනකොට ක්ලෝරයිඩ් ආයනය ඒකේ තියෙන සමමිතික ඉලෙක්ට්‍රෝන වල විකෘති වෙනවා. මෙයා මගින් පොටෑසියම් වල අරය වැඩිනේ. සෝඩියම් ධන ආයනය අරය අඩුයි. ඒතර ධන විද්‍යුත් ක්ෂේත්‍රයේ බලපෑම වැඩි පිටස්තරයට. ඒක නිසා මේ ඉලෙක්ට්‍රෝන වල මේ පැත්තට මෙහෙම විකෘති වෙලා ඇදෙනවා. මේ තත්ත්වයට තේ ආයනික ලක්ෂණ අඩු වෙනවා. ගෝලාකාර කැටයන සහ ඇනායන තියෙනවා නම් තමයි හොඳ ආයනික සංයෝගයක් හැදෙන්නේ. ගෝලාකාර කැටයන සහ ඇනායන අතර තමයි ප්‍රබල ස්ථිර විද්‍යුත් ආකර්ෂණ බල ඇතිවීමෙන් ප්‍රබල ආයනික බන්ධන ඇති වෙන්නේ. මේ වගේ තත්ත්වයක් ඇති වුණොත් ආයනික ලක්ෂණ අපි අඩුයි කියනවා. එතන මේ උඩට ආයනික ලක්ෂණ අඩුයි සෝඩියම් ක්ලෝරයිඩ් වල. ආයනික ලක්ෂණ අඩුවේ. උඩට අඩුයි. එතන මේක තියෙන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් KCl වලට වඩා ඉහළ ආයනික ලක්ෂණ පවතී කියලා. NaCl වලට වැරදි. KCl වල තමයි ආයනික ලක්ෂණ වැඩි. උඩට අඩුයි. මේ අනුව නිර්වද්‍ය නොවන ප්‍රකාශය 5. බලමු ප්‍රශ්න 46.
ඇලුමිනියම් ලෝහ සම්බන්ධයෙන් කර ඇති සාවද්‍ය ප්‍රකාශය වනුවේ. ඇලුමිනියම් කියන හොඳ ලෝහයක්. ඒ ලෝහය හැදලා තියෙන්නේ මේ විදිහට. ඇලුමිනියම් ආයන. ඇලුමිනියම් ආයන. මේකේ තියෙන කැටයන දැලිසා. ලෝහයක තියෙන කැටයන දැලිස්. මේ සචල ඉලෙක්ට්‍රෝන. සචල ඉලෙක්ට්‍රෝන. ලෝහයක තියෙන සචල ඉලෙක්ට්‍රෝන. කැටයන දැලිසක් තියෙන්නේ. කැටයන දැලිස. කැටයන විතරයි දැලිසේ තියෙන්නේ. මේ දැලිසේ ව්‍යාප්ත වී ඇති ඉලෙක්ට්‍රෝන සචල ඉලෙක්ට්‍රෝන, ස්ථානගත ඉලෙක්ට්‍රෝන නෙමෙයි, විස්ථානගත ඉලෙක්ට්‍රෝන හැමතැනම පැතිරෙනවා. විද්‍යුතය සන්නයන වෙනවා. මේ කෙලවරට විද්‍යුත් සැපයීමක් කළොත් ලෝහය හරහා විද්‍යුතය සන්නයන වෙනවා. මේ සචල ඉලෙක්ට්‍රෝන මගින් විද්‍යුත් ආරෝපණ රැගෙන යනවා. ඉහළ විද්‍යුත් සන්නායක ලක්ෂණ හරි. තාප සන්නායක හරියටම හරි. මේ සචල ඉලෙක්ට්‍රෝන වලට හා කැටයන වලට ඉහළ කම්පන ශක්තියක් තියෙනවා. මේ කෙලවර රත් කළාම තාප ශක්තිය අංශයෙන් අංශුවට සංක්‍රමණ වෙමින් මේ කෙලවර ඉඳලා තවත් කෙලවරකට ඉක්මනින්ම තාපය රැගෙන යනවා. තාප සන්නයනය හොඳින් සිද්ධ වෙනවා. සෝඩියම් වලට වඩා ද්‍රවාංක ඉහළය. හරියටම හරි. මේ තියෙන්නේ සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්. මේ පැත්තට අරය කුඩා වෙනවා. ඒ නිසා සෝඩියම් ධන 1කට වඩා මැග්නීසියම් ධන 2 අරය කුඩායි. ඊට වඩා ඇලුමිනියම් ධන 3 අයනේ අරය කුඩායි. අරය කුඩා වෙනවා. ඒ විතරක් නෙමෙයි. අයනීකරණයේදී ඉලෙක්ට්‍රෝන 1යි, මේකේදී ඉලෙක්ට්‍රෝන 2යි, මේකේදී ඉලෙක්ට්‍රෝන 3යි. සචල ඉලෙක්ට්‍රෝන ඝනත්වය ලෝහවල වැඩි වෙනවා මේ පැත්තට. සචල ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි වෙන නිසා ලෝහක බන්ධන ප්‍රබල වෙනවා. ලෝහක බන්ධන ප්‍රබල වෙනවා. ලෝහක බන්ධන ප්‍රබල වීම නිසා ද්‍රවාංකය එන්න වැඩි. සෝඩියම්ට වඩා මැග්නීසියම්ට වඩා ඇලුමිනියම් ද්‍රවාංකය වැඩි. උෂ්ණත්වය, ද්‍රවාංකය, මේ සෝඩියම්, මේ මැග්නීසියම්, මේ ඇලුමිනියම්, සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, මේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය, මේ තුන්දෙනාගේ ද්‍රවාංක රටාව. තාප සන්නායක ගුණ හරි. සෝඩියම් වලට වඩා ද්‍රවාංක ඉහළයි. ඇලුමිනියම් ලෝහය සම්බන්ධයෙන් අහන්නේ හරියටම හරි. කැටයන සහ ඇනායන දැලිසකින් සම්පූර්ණ වැරදි. කැටයන සහ ඇනායන දැලිස. කැටයන දැලිස හරි, ඇනායන නැහැ මේකේ. මේ අනුව සාවද්‍ය ප්‍රකාශය. ලෝහය තුළින් විද්‍යුතය සන්නයනය කිරීම සිදුවන්නේ සචල ඉලෙක්ට්‍රෝන මගින්. හරියටම හරි. ඉලෙක්ට්‍රෝන මගින් තමයි විද්‍යුත් ආරෝපණය රැගෙන යන්නේ. මේ අනුව පිළිතුර අංක 4. ඉහළම ද්‍රවාංකයක් ඇත්තේ මේ බලන්න. දෙවන කාණ්ඩේ බෙරලියම්, මැග්නීසියම්, කැල්සියම්, ස්ට්‍රොන්ටියම්, බේරියම්. දෙවන කාණ්ඩේ ක්ලෝරයිඩ්. මේ ක්ලෝරයිඩ් ගත්තන් පස්සේ බලන්න වෙනස මොකක්ද අපිට පේන්නේ මේ සන්නගෝල. වෙනස තමයි ඍණාරෝපිත අයනය පොදුයි, ධනාරෝපිත අයනය එන්න විශාල වෙනවා. කැටයනේ අරේ කුඩා වන විට අපි ඉගෙනගෙන තියෙන මොනවද? කැටයනේ අරේ කුඩා වෙනකොට කැටයනේ විද්‍යුත් ක්ෂේත්‍රය, ධන විද්‍යුත් ක්ෂේත්‍රය පිටස්තරයට බලපෑම එන්න වැඩි. අභ්‍යන්තර ශක්ති මට්ටම් වැඩි වන විට මේ ධනාරෝපණය පිටස්තරයට බලපෑම අඩුයි. මෙතන බලපෑම වැඩි. අපි මේ පිටස්තරයට ධනායනවල ධන විද්‍යුත් ක්ෂේත්‍රයේ බලපෑම වැඩි නිසා
ඍණාරෝපිත මේ ඇනයනේ ඉලෙක්ට්‍රෝන විකෘති වෙනවා මෙහෙම. මේව ගෝලාකාරව තියෙනවා. නමුත් මෙතන විකෘති වෙන්නේ මේ ධන විද්‍යුත් ශේෂ්ත්‍රයේ බලපෑම නිසා. ඒකට අපි කියන කැටයන වල ද්‍රවීකරණ බලය. ද්‍රවීකරණ බලය වැඩි වේ කියලා ඉහළට. එහි ප්‍රතිඵලය තමයි ද්‍රවීකරණ බලය වැඩි වන විට අයනික ලක්ෂණ අඩු වෙනවා. අයනික ලක්ෂණ අඩුවීම. මොකද කැටයනේ ද්‍රවීකරණ බලය වැඩි වන විට ඍණාරෝපිත අයන ඉලෙක්ට්‍රෝන විකෘති වන ප්‍රමාණය ඉහළ යනවා. විකෘති වන ප්‍රමාණය ඉහළ ගියාම ගෝලාකාර බව නැති වෙනවා. ගෝලාකාර බව අඩු වන විට අයනික ලක්ෂණ අඩු වෙනවා. මේ අනුව දෙවෙනි කාණ්ඩයේ 15ට මතක තියාගන්න. දෙවෙනි කාණ්ඩයේ 15ට ක්ලෝරයිඩ් විතරක් නෙමෙයි. පොදුවේ මතක තියාගන්න මෙන්න මේවා. බෙරිලියම්, මැග්නීසියම්, කැල්සියම්, ස්ට්‍රොන්ෂියම් සහ බේරියම් මේ ප්‍රභේද සාධන නයිට්‍රේට. ඒ වගේම සල්ෆේට. ඒ වගේම කාබනේට. දෙවෙනි කාණ්ඩයේ සියලුම කාබනේට. දෙවෙනි කාණ්ඩයේ ෆොස්ෆේට. මේ ආදී වශයෙන් ඔබට සංයෝග රසක් ඉදිරිපත් කරන්න පුළුවන් දෙවෙනි කාණ්ඩේ. නයිට්‍රේට, සල්ෆේට, එක්කෝ කාබනේට, ෆොස්ෆේට, සල්ෆයිඩ්, ක්ලෝරයිඩ්, බ්‍රෝමයිඩ්, අයඩයිඩ් ඕන එකක් දෙවෙනි කාණ්ඩේ. මේ කාණ්ඩේ මේ සංයෝග සියල්ලම සලකන විට කාණ්ඩේ 15ට පොදුවේ මතක තියාගන්න. නිරන්තරයෙන්ම අයනික ලක්ෂණ වැඩි වෙනවා. කාණ්ඩේ 15ට අයනික ලක්ෂණ වැඩි වෙනවා. හේතුව මේ තියෙන කාණ්ඩේ 15ට කැටයන වල ආරය වැඩි වෙන විට ද්‍රවීකරණ බලය අඩු වෙනවා. ද්‍රවීකරණ බලය අඩු වෙනකොට අයනික ලක්ෂණ ඉහළ යනවා. ගෝලාකාර බව ඇනයනේ ඉහළ යනවා. එතකොට අයනික ලක්ෂණ වැඩි වෙනවා. අයනික ලක්ෂණ වැඩි වුණාම ඉතින් තාපයට දක්වන ස්ථායතාව වැඩි. අයනික ලක්ෂණ වැඩි වෙන විට තාපයට ස්ථායතාව වැඩි, ද්‍රවාංක තාපාංක ඉහළ යනවා. වියෝජනය වෙන උෂ්ණත්වය ඉහළ යනවා. ඒකයි කිව්වේ තාපයට දක්වන ස්ථායතාව වැඩි වෙයි කියලා. එසේනම් මේකේ මේ තියෙන ද්‍රවාංකය මේකේ අහලා තියෙන්නේ. හරිනේ? ඉහළම ද්‍රවාංකය අයනික ලක්ෂණ වැඩි මේක තෝරගන්න. අයනික ලක්ෂණ වැඩි වෙන්නේ දෙවෙනි කාණ්ඩයේ 15ම. බෙරිලියම්, මැග්නීසියම්, කැල්සියම්, ස්ට්‍රොන්ෂියම්, බේරියම්. පිළිතුර අංක 3. ඉහළම ද්‍රවාංක ඒ 47. 48 ඉහළම අයනික ලක්ෂණ. දෙවෙනි කාණ්ඩයේ සල්ෆේට, බෙරිලියම්, මැග්නීසියම්, කැල්සියම්, ස්ට්‍රොන්ෂියම්, බේරියම්. ඉහළම අයනික ලක්ෂණ තියෙන කාණ්ඩයේ 15ම. අංක 2. අපි සාකච්ඡා කළේ බහුවර්ණ විශ්ලේෂණාත්මක විවරණය. සෑම ප්‍රශ්නයක ආශ්‍රිතවම පිළිතුරු ලබා ගන්නා ආකාරයත් සමහර පිළිතුරු ඉවත් කිරීමට හේතුත් සාකච්ඡා කළා. එමගින් අපි බලාපොරොත්තු වෙන්නේ ඔබේ බහුවර්ණ දැනුම උපරිම තලයකට ගෙනීම සඳහා. බලමු ඊළඟ පාඩමේදී බන්ධන යටතේ තවත් කොටසක් සාකච්ඡා කරන්න.